මෙන්න දින දීපල පිළිවෙත සටහන. දීපල පිළිවෙත සටහනදී ඊළඟට ලියන්න සටහන් අංක 5 භාවිතයිතිය ඇතිවත්කම්. සටහන් අංක 5 ලියන්න භාවිතයිතිය ඇතිවත්කම්. ඒකට රූල් තුනක් ඉත තියලා ලියන්න සටහන් අංක 6 වෙනත් ගෙවිය යුතුද? සටහන් අංක 5 භාවිතයිතිය ඇතිවත්කම් සටහන් අංක 6 වෙනත් ගෙවිය යුතුද? සටහන් අංක 6 වෙනත් ගෙවිය යුතුද? ඊට පස්සේ පෙරවැඩ වියදම් වගු අඳින්න. ඊට පස්සේ අඳින්න වියදම් වගු පෙරවැඩ වියදම් වගු අඳින්න. ඊළඟට ගන්න විකුණුම් පිරිවැය පෙරවැඩ මේ. වියදම් වගු ඇඳලා විකුණුම් පිරිවැය පෙරවැඩ ලියා ගන්න. දැන් ළමයි එන්න ගැළපිලි දම් කරගෙන යන්න. මම හිතනවා ඒකට වීඩියෝ එක නතර කරලා ඔයාලා අප්පුතිය අඳින්න ඇති කියලා. හරි. එන්න පළවෙනි ගැළපිලි පුතේ. 2020 331 තොගවල පිරිවැය ශුද්ධ උපලබ්ධිය කියන ටික දෙනවා. 20 331 පිරිවැය උපලබ්ධිය කියන දෙනවා. පුතේ අපි හැම වෙලේම තොගේ විදියට ගන්නෙ. දැන් මේ තියෙන අයිටම දෙකක් නිෂ්පාදිත භාණ්ඩයි මිලටගත් භාණ්ඩයි කියන අයිටම දෙක. හැම වෙලේම පුතේ තොගේ විදියට ගන්නෙ අයිටමෙන් අයිටමේ අඩු වගේ. නිෂ්පාදිත භාණ්ඩ දෙකෙන් අඩු වගේ 1000නේ. මිලටගත් භාණ්ඩ දෙකෙන් අඩු වගේ 1000. පැහැදිලි? නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැයත් ශුද්ධ උපලබ්ධිය කියන දෙකෙන් අඩු වගේ 1000යි. මිලටගත් භාණ්ඩවලත් පිරිවැය උපලබ්ධිය කියන දෙකෙන් අඩු වගේ 1000යි. එතකොට 1000යි 1000යි එකතු වුනහම ජංගම වත්කම් වලට තොගය කියලා යන්නේ 2000යි. හැබැයි පිරිවැය දෙකේ එකතුව 2300නේ. එතකොට විකුණුම් පිරිවැය හොයන තැනට යන්නේ 2300. ජංගම වත්කම් වලට හැම වෙලේම යන්නේ අඩු වගේ. හැබැයි මේ දෙකෙන් අඩු වගේ 1000. මේ දෙකෙන් අඩු වගේ 1000. ඒ අඩු වගේයන් දෙකේ එකතුව ජංගම වත්කම් වල තොගය විදියට යන්නේ 2000. විකුණුම් පිරිවැයට යන්නේ හැම වෙලේම පිරිවැයනේ පුතේ. කියලා මේකේ පිරිවැය දෙකේ එකතුව 2300. ජංගම වත්කමට යන්නේ 2000. විකුණුම් පිරිවැය හොයන තැනට යන්නේ 2300. ওই දෙක අතර වෙනස 300. ඒක තමයි තොග කපා හැරීම. ලියන්න මුලින්ම ජංගම වත්කම් වල පුතේ අවසන් තොගය 2000යි. ලියන්න මුලින්ම ජංගම වත්කම් වල අවසන් තොගය 2300. මේ විභාග ප්‍රශ්න කරන්නේ හරි වමනාවෙන් මේවා කරන්න පුතේ. ජංගම වත්කම් වල අවසන් තොගය 2000 ලියන්න. අයිතමෙන් අයිතමෙන් අඩු වගේ. විකුණුම් පිරිවැය හොයන තැන ලියන්න පිරිවැය 2300. මෙතන ලියන්නේ හැම වෙලේම පිරිවැය. විකුණුම් පිරිවැය හොයන තැන ලියන්න අවසාන තොගය ඍණ 2300. විකුණුම් පිරිවැය හොයන තැන අවසන් තොගය ඍණ 2300. තොග කපා හැරීම 300 වෙනත් වියදමේ දාන්න. වෙනත් වියදමේ තොග කපා හැරීම 300. වෙනත් වියදමේ දාන්න තොග කපා හැරීම 300 කියලා. රෝම 2 2020 331 අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව 600ක් වන අතර එයින් 400ක් වර්ෂය තුල ගෙවන ලදී ගෙවූ මුදල විතරක් පරිපාලන වියදමේ දාන්න. ළමයි අවුරුද්දට අදාළ විගණන ගාස්තුව 600නේ. මේ අවුරුද්දට අදාළ විගණන ගාස්තුව 600න් ගෙවලා තියෙන්නේ 400යි. ඒ කියන්නේ කීයක් ගෙවිය යුතුයිද? 200ක් ගෙවිය යුතුයි. 400න් ගෙවලා 600න් ගෙවලා තියෙන්නේ 400යි කියන්නේ පුතේ 200ක් ගෙවිය යුතුයි. වියදමට දාලා වෙනත් ගෙවිය යුතු දේවල් දාන්න. මුලින්ම පරිපාලන වියදමට එකතු කරන්න විගණන ගාස්තුව කියලා 200. 400 ගෙවුව 400 වියදමේ තියෙනවා. ගෙවිය යුතු එක දාන්න. මුලින්ම පරිපාලන වියදමට දාන්න පුතේ විගණන ගාස්තුව කියලා 200. පරිපාලන වියදමට දාන්න විගණන ගාස්තුව 200. ගෙවිය යුතු නිසා ජංගම වගකීම දැම්මත් කමක් නැහැ. උනර අපි කෙලින්ම ජංගම වගකීම දාන්නේ අයිතම 3යිනේ. අතගනින් හා. එහෙනම් වෙනත් ගෙවිය යුතු දේ සටහන් අංක 6 දාන්න. ගෙවිය යුතු විගණන ගාස්තුව 200. වෙනත් ගෙවිය යුතු දේ දාන්න. ගෙවිය යුතු විගණන ගාස්තුව 200. අංක 3 ප්‍රවර්තන වර්ෂය තුලදී අධ්‍යක්ෂක පාරිශ්‍රමික ලෙස 2200ක් ගෙවා ඒක පරිපාලන වියදම ඇතුලේ තියෙනවා. කෙසේ වුවද ප්‍රවර්තන වර්ෂයට අදාළ අධ්‍යක්ෂක පාරිශ්‍රමික 1800. ඒ කියන්නේ අධ්‍යක්ෂක පාරිශ්‍රමික 2200ක් ගෙවලා 2200ක් ගෙවුවට වර්ෂයට අදාළ වියදම 1800. අවුරුද්දේ වියදම 1800යි. හැබැයි 2200ක් ගෙවලානේ. කීයක් වැඩිපුර ගෙවලාද? 400ක් ඉදිරියට ගෙවීමක්. ඉදිරියට ගෙවීමක් තියෙන්නේ 400. වියදම 1800යි. හැබැයි 2200ක් ගෙවලානේ. ඒ කියන්නේ ඉදිරියට ගෙවීමක් 400. මොකද ඉදිරියට ගෙවීමක් නම් වියදමෙන් අඩු වෙලා ජංගම වත්කමේ දාන්න. ඉදිරියට ගෙවීම 400 නම් මුලින්ම පරිපාලන වියදමේ දාන්න ඍණ 400. ඉදිරියට ගෙවීමක් නිසා මුලින්ම පරිපාලන වියදමේ දාන්න ඍණ 400. පරිපාලන වියදමේ දාන්න ඍණ 400. ඒ වගේම ඉදිරියට ගෙවීමක් නිසා ජංගම වත්කමේ දාන්න ඉදිරියට ගෙවූ පාරිශ්‍රමික 400. ජංගම වත්කමේ දාන්න පුතේ ඉදිරියට ගෙවූ පාරිශ්‍රමික 400. ඉදිරියට ගෙවීමක් වියදමින් අඩු කරලා ජංගම වත්කමේ දාන්න. අංක 4. මෙන්න මේකේ බදු ගැලපෙලා හරි පරිස්සමින් කරමු. ආදායම් බදු ගෙවීම තුල පසුගිය වර්ෂයට ගෙවූ 900ක් හා ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු 3 සඳහා කළ ගෙවීම ඇතුළත් වේ. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ආදායම් බදු වගකීම ලක්ෂ 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේක ගලපන්න. ආයි කියමු. ආදායම් බදු ගෙවීම තුල හරිද? 900ක් ගිය අවුරුද්දට. මේ අවුරුද්දේ පළවෙනි කාර්තු 3ට කරපු ගෙවීම. දැන් ඔයා දන්නවා පුතේ. බදු සටහන කරද්දී මම බදු තියරිය මේක කියලා දුන්නා. වර්ෂයේ බද්ද කියන්නේ මොකක්ද? මේ ගාන හදන අවුරුද්ද නම් මේ ගාන හදන කාර්තු 4කට වෙන් කරනවා. මේකෙන් පළවෙනි කාර්තුවේ බද්ද මුදලින් ගෙවනවා, දෙවෙනි කාර්තුවේ බද්ද මුදලින් ගෙවනවා, තුන්වෙනි කාර්තුවේ බද්දත් මුදලින් ගෙවනවා. පළවෙනි කාර්තුවේ මුදලින් ගෙවුව බද්ද එනවනේ. ඒ වගේම අන්තිම කාර්තුවේ මුදලින් ගෙවුව බද්ද දන්නේ නැති නිසා අන්තිම කාර්තුවට බද්දක් ඇස්තමේන්තු කරනවා. එතකොට මේ පළවෙනි කාර්තු තුනට මුදලින් ගෙවන බද්දයි
අන්තිම කාර්තුවේ ඇස්තමේන්තුවයි කියන දෙකේ එකතුවෙන් තමයි මොකක් වෙන්නේ? වර්ෂයේ බද්ද කියන එකෙන්. මේක මම ඉගෙනුවේ සමාගම් වල දෙවෙනි දවසේ බදු ගැලපීම මොකක්ද කියලා දෙන්නේ. ළමයි වර්ෂයේ බද්ද කියන එක හැදෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පළවෙනි කාර්තු තුනට මුදලින් ගෙවන බද්දයි අන්තිම කාර්තුවේ බදු ඇස්තමේන්තුවයි දෙකේ එකතුවෙන් තමයි වසරේ බද්ද කියන එක හැදෙන්නේ. හරිද? වර්ෂයේ බද්ද හැදෙන්නේ කොහොමද? පළවෙනි කාර්තු තුනට මුදලින් ගෙවන බද්දයි අන්තිම කාර්තුවේ බදු ඇස්තමේන්තුවයි කියන දෙකේ එකතුවෙන්. මේ ගන්න බලන්න. බදු ගෙවීම තුල පසුගිය වර්ෂයට ගෙවූ 900ක් හා ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු තුනට කරපු ගෙවීම තියෙනවා. ඔයාගේ ශේෂ පිරික්ස මේ බලන්න ගෙවූ බදු 1900ක් තියෙනවා. මේ ගෙවූ බද්ද 1900න් 900ක් ගිය අවුරුද්දක. එහෙනම් මේ අවුරුද්දට ගෙවි කීයද? 1000යි. ඔක්කොම ගෙවූ බදු 1900න් 900ක් ගිය අවුරුද්දනේ පුතේ. 1900න් 900 ගිය අවුරුද්දට නම් මේ අවුරුද්දේ පළවෙනි කාර්තු තුනට කළ බද්ද කීයද? 1000යි මෙන්න. එහෙනම් මේ අවුරුද්දේ පළවෙනි කාර්තු තුනට ගෙවූ බද්ද තමයි 1000. 1900න් 900ක් ගිය අවුරුද්දට එහෙනම් ඉතුරු 1000 තමයි මේ අවුරුද්දේ පළවෙනි කාර්තු තුනට ගෙවුවේ. තව ටිකක් ඉස්සරහට යන්න. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ බද්ද 500යි. අන්තිම කාර්තුවේ බද්ද 500යි. එහෙනම් වසරේ බද්ද කියනවා. පළවෙනි කාර්තු තුනනේ මේ තියෙන්නේ. පළවෙනි කාර්තු තුනට මුදලින් ගෙවුව බද්ද 1000 නම් අන්තිම කාර්තුවේ ඇස්තමේන්තුව 500 නම් වර්ෂයේ බද්ද කීයද? 1500යි. ගැළපිල්ල විදියට ඉගෙන ගන්න ඒක තේරුම් ගන්න ඕනේ. වර්ෂයේ බද්ද කියන එක හැදෙන්නේ හැම වෙලෙම පළවෙනි කාර්තු තුනට මුදලින් ගෙවුව බද්දයි අන්තිම කාර්තුවේ ඇස්තමේන්තුවයි කියන දෙක. එතකොට පළවෙනි කාර්තු තුනට මුදලින් ගෙවුව බද්ද 1000යි අන්තිම කාර්තුවේ ඇස්තමේන්තුව 500යි වර්ෂයේ බදු වියදම කීයද? මෙන්න අවුරුද්දේ බද්ද 1500. මුලින්ම ලියන්න බදු සටහනේ වර්ෂයේ ආදායම් බද්ද කියලා 1500 ලියන ළමයි ආදායම් බදු සටහනේ වර්ෂයේ ආදායම් බද්ද කියලා 1500 ලියන්න. බදු ගැලපීමේ පියවර තුන ඉතින් මතක් කරන්න ඕනේ නෑනේ. වසරේ බද්ද, ගෙවිය යුතු බද්ද, අදිය උනනේ. ඔන්න දැන් වසරේ බද්ද 1500යි කියලා හොයාගත්තා. ඔන්න වසරේ බද්ද. ගෙවිය යුතුයි කොහේ? පුතේ දැන් අවුරුද්දේ බද්ද 1500න් ගෙව්වේ මේ 1000නේ. දැන් අවුරුද්දේ බද්ද 1500යි. ඒකෙන් ගෙව්වේ 1000 නම් මෙන්න මේ 500 නේද? ගෙවිය යුතු එක. අන්තිම කාර්තුවේ ඇස්තමේන්තුව නේද ගෙවිය යුතු වෙන්නේ. ඇයි අවුරුද්දේ බද්ද 1500න් ගෙව්වේ 1000නේ. මෙන්න ගෙව්ව 1000. එහෙනම් ගෙවිය යුතු බද්ද කීයද පුතේ? 500. දාන්න ගෙවිය යුතු බද්ද ජංගම වගකීමේ. ගෙවිය යුතු බදු කියලා 500. දාන ජංගම වගකීමේ ගෙවිය යුතු බදු 500. ජංගම වගකීමේ දාන්න ගෙවිය යුතු බදු 500. වසරේ බද්ද 1500යි. ගෙවිය යුතු බද්ද 500 ජංගම වගකීමේ. ළමයි හැම වෙලේම අදිය උන බලන්නේ ගිය අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දට ගෙවූ බද්දයි අතර වෙනස. හැම වෙලේම අදිය උන කියන්නේ ඒක පුතේ. ගිය අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දට ගෙවුව ගන්න. බලන්න ශේෂ පිරික්ස මේ බදු වෙන් කිරීම කීයද? බලන්න ඉතින්. ශේෂ පිරික්ස මේ බදු වෙන් කිරීම ගිය අවුරුද්දේ වෙන් කිරීම 800ක් තියෙනවා. අපි ගිය අවුරුද්දට ගෙවි කියලා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දට ගෙවි කියලා. 900. ඒක ලපිල කියනවනේ ගිය අවුරුද්දට ගෙවුව ගන්න 900යි කියලා. ගිය අවුරුද්දේ වෙන් කරපු ගාන 800යි. ගිය අවුරුද්දට ගෙවුව ගාන 900යි. වෙන් කිරීම මදි 100ක්. ඒ කියන්නේ ඌණ බද්දක් තියෙන 100. ගිය අවුරුද්දේ වෙන් කරපු ගාන 800යි. ගිය අවුරුද්දට ගෙවුව ගාන 900යි. 800ක් වෙන් කරලා 900ක් ගෙවුවන. වෙන් කරපු ගාන 100ක් මදි නේද? අන්න ඒක තමයි පුතේ ඌණ බද්දක් 100ක. ඒක වසරේ බද්දට එකතු කරන්න ඌණ බදු 100ක්. ඌණ බද්දක් තියෙනවා 100ක. ඒක වසරේ බද්දට එකතු කරන්න ඌණ බදු 100ක්. ඉතින් බදු ගැලපිල ටිකක් අලුත් විදිහට දුන්නේ. ඔන්න ඒක හොඳට ඉගෙනනවා. එතකොට වසරේ බද්ද එන්නේ පුතේ 1600 1500යි 100යි එකතු කරාම වසරේ බද්ද 1600යි. වර්ෂයේ බද්ද 1600. ලියන්න එක දැන් ආදායම් ප්‍රකාශයේ ආදායම් බදු කෙලින් 1600 ලියන්න. ආදායම් ප්‍රකාශයේ ආදායම් බදු කෙලින් 1600 ලියන්න. අංක 5 දීපල පිරියත එකට එන්න. මේ බලන්න. ඔන්න දීපල පිරියත පරිස්සමින් කරමු. 2020 331 දීපල පිරියත උපකරණයි සමුච්චිත ෂෙයර් දෙනවා පුතේ. 20 331 දිනකට. ඒ කියන්නේ මේ පිරිවැය දෙන්නේ අවසාන දවසට සමුච්චිත ෂෙයර් දෙන්නේ අවසාන දවසට. දීපල පිරියතවල පිරිවැය දෙන්නේ අවසාන දවසට සමුච්චිත ෂෙයර් දෙන්නේ අවසාන දවසට. ඒක දින බලන්න. ආරම්භක දවසට අවසාන දවසට දෙන්නේ කියලා දින බලන්න. එතකොටම කියනවනේ 20 331 පිරිවැය හා සමුච්චිත ෂෙයර්. ඒ කියන්නේ දීපලවල පිරිවැය දෙන්නේ අවසාන දවසේ ඒවා සමුච්චිත ෂෙයර් දෙන්නේ අවසාන දවසේ ඒවා. හැබැයි ඉඩමේ නම් වරහන් ඇතුලේ කියනවා නේද 19 4යි එක කියලා. ඒ කියන්නේ ඉඩමේ නම් ආරම්භක එක තමයි. ඉඩමේ එක ආරම්භක. ඉඩමේ අවසාන නෙමෙයි ඉඩමේ විශේෂයෙන් කියනවා ආරම්භක දින. අපි දාගෙන ඉඩමේ ආරම්භක පිරිවැය 10000 නම් දාන්න ඉඩම් වල ආරම්භක ශේෂයට 10000. ඉඩම් වල ආරම්භක ශේෂය 10000 නම් ඉඩම් වල දාන්න පුතේ ආරම්භක ශේෂය 10000 විදිහට. අපි ඒක එකින් එක කරමු. යන්ත්‍ර ලී බඩු යන්ත්‍ර රත ලී බඩු දාන්න කලින් ඉඩම ඉවර කරලිමුද? ඕන නම් ඉතින් මේක සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. අපි ඉඩම ඉවර කරලිමුකෝ. ඔන්න පහල තියෙනවා ළමයි ඉඩම් ගැලපීම. අපි එකින් එක කරමු ගැලපීම. මේක දීපල පිරියඩ් එක තමයි පරිස්සමින් කරන්නේ. ඉඩම් වල ගැලපීමක් තියෙනවා බලන්න. ඔන්න ඉඩම් වල ශේෂය දැම්ම. ඉඩම ප්‍රත්‍යාගන අගයටද අනිකුත් සියලු වත්කම් පිරිවැයටද මනිනවා. 2020 331 ඉඩම 12000ට දෙවන වර ප්‍රත්‍යාගනනය කරනවා. මෙතෙක් ගලපලා නැහැ. පසුගිය ප්‍රථම වර ප්‍රත්‍යාගනනයෙන් 1200ක උණතාවයක් තියෙනවා. ඔන්න හොඳට බලාගෙන ඉන්න. අද ඉගෙන ගත්ත කොටස. ඒ කියන්නේ පුතේ පළමු වර ප්‍රත්‍යාගනනයෙන් 1200ක උණතාවයක් තියෙනවනේ අලාභයක්. ගිය අවුරුද්දේ මේ ඉඩම ප්‍රත්‍යාගනනය කරලා පළමු වර අලාභයක් තියෙනවා 1200ක. දැන් කීයටද ප්‍රත්‍යාගනනය? දැන් අපි 12000ට ප්‍රත්‍යාගනනය කරනවා. ඉඩම් කියලා කියන්නේ ඉඩම් කියලා ළමයි 10000 තියෙනවා. 10000 ඉඩම 10000ක්ව තියෙන ඉඩම 12000ට ප්‍රත්‍යාගනනය කරා නම් ලාභයිද පාඩුයි? ඉඩම් කියලා කියන්නේ 10000. 10000ක්ව තියෙන ඉඩම දැන් 12000ට ප්‍රත්‍යාගනනය කරා නම් ලාභයිද පාඩුයි? ලාභයි 2000ක්. මෙන්න කලින් අලාභය. දැන් ලාභයි මේ දැන් ප්‍රත්‍යාගනනයේ තත්ත්වය. දැන් ප්‍රත්‍යාගනනයෙන් ලාභයි 2000ක් කලින් අලාභයි 1200ක්. දැන් ලාභයි 2000ක් කලින් අලාභයි 1200ක්. හැම වෙලේම පිරිවැයනේ පටන් ගන්න. දැන් ලාභයි කලින් අලාභයි නෙමෙයි.
දැන් ලාභයි නම් දැන් ලාභයිනේ 2000ක්. පිරිවැයට එකතු වෙනවා 2000. දැන් ලාභ නිසා පිරිවැයට 2000ම එකතු වෙනවා. දැන් 2000ක් ලාභ නිසා පිරිවැයට 2000 එකතු වෙනවා. ඒකෙන් 1200ක් අලාභයට හිලව් වුණාම ලාභය ඉතුරු වෙන්නේ කීයද? දැන් ලාභය 2000න් 1200ක් පෙර අලාභයට හිලව් වුණාම ලාභය ඉතුරු වෙන්නේ 800ද? අන්න ඒ ඉතුරු වන ලාභය වෙනත් විස්තීර්ණ ආදායමට එකතු වෙනවා 800. පිරිවැයට ලාභය 2000ක් නිසා පිරිවැයට 2000 එකතු වෙනවා. ඒකෙන් 1200ක් පෙර අලාභයට හිලව් කරන්නේ. 1200 පෙර අලාභයට හිලව් වුණාම ලාභය ඉතුරු වෙන්නේ 800 නේ. ඒක වෙනත් විස්තීර්ණ එකතු වෙනවා 800ක්. අලාභයට හිලව් වෙච්ච ගන්න. අලාභයට හිලව් වෙච්ච 1200 අලාභයි නම් වෙනත් වියදමක්. අලාභයට හිලව් වෙච්ච 1200 වෙනත් වියදමෙන් අඩු වෙනවා 1200ක්. පිරිවැයට එකතු වෙනවා 2000ක්. වෙනත් විස්තීර්ණ යනවා 800ක්. වෙනත් වියදමෙන් අඩු වෙනවා 1200ක්. දැන් 2000ක් ලාභයි කලින් 1200ක් අලාභයි කියන්නේ. මුලින්ම ඉඩම් වල ප්‍රත්‍යාගණනය කෙලින් එකතු කරන්න පුතේ 2000. පිරිවැයට 2000ක් එකතු වෙනවා. ඉඩම් තීරුවේ ප්‍රත්‍යාගණනය කෙලින් එකතු කරන්න 2000. ඉඩම් වල ප්‍රත්‍යාගණනය කෙලින් එකතු කරන්න 2000. ප්‍රත්‍යාගණනය කෙලින් ඉතිරි වන ලාභය වෙනත් විස්තීර්ණ ආදායමේ ලියන්න 800. ඉතිරි වන ලාභය 800 ලියන්න වෙනත් විස්තීර්ණ ආදායමේ 800. ඉඩම් ප්‍රත්‍යාගණනය කියලා 800 ලියන්න වෙනත් විස්තීර්ණ. වෙනත් විස්තීර්ණ වල 800 ලියන්න. වෙනත් වියදමෙන් අඩු කරන්න 1200. ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය කියලා වෙනත් වියදමෙන් 1200 අඩු කරන්න. වෙනත් වියදමෙන් අඩු කරන්න 1200. හරි. ප්‍රත්‍යාගණනය හරියට දවස පුරා කරේ ඔක. දැන් ඉතුරු ටික දෙමු. ඉඩම් හරි. බලන්න අංක 6 කියනවා දේපල පිරියට උපකරණ 110ට සරල මාර්ග ක්‍රමයට ෂය වෙන් කර ඇත මේ අවුරුද්දේ ෂය කළා කියනවා. එන්නේ මේ ඉතුරු දේපල පිරියට 110ක් ෂය කරන අපි ටික දාගෙන යනවා. යන්ත්‍රවල අවසාන ශේෂය 21යි. රතවල මම එක යන්ත්‍රවල අවසාන ශේෂය 21යි. මම ලියාගෙන යන්න මම ලියාගෙන යනවා. ඒක මට හරියම ගන්න. යන්ත්‍රවල අවසාන ශේෂය 21යි. රතවල අවසාන ශේෂය 4000යි. ඒක අවසාන ශේෂය කියලා දෙන නිසා අවසාන ශේෂය වල දාන්න. ලීබඩු වල අවසාන ශේෂය 7000යි. යන්ත්‍රවල අවසාන ශේෂය 21000යි. රතවල අවසාන ශේෂය 4000යි. ලීබඩු වල අවසාන ශේෂය 7000. පුතේ සමුච්චිත ශයත් අවසාන ශේෂය. සමුච්චිත ශයත් අවසාන ශේෂය කියන්නේ මේ අවුරුද්දේ ෂය කරලා ඉතිරි වෙච්ච ශේෂ. මේ අවුරුද්දේ ෂය කරාට පස්සේ ශේෂ. ළමයි මේ අවුරුද්ද ෂය කරා කියන්නේ වසරේ ෂය පැන් දෙකේ දාලා කියන එකනේ. ඒ කියන්නේ වියදමේ දාලා සමුච්චිත ෂයට එකතු වෙලානේ තියෙන්නේ. මේ අවුරුද්ද ෂය වෙලා කියලා කියන්නේ මේ අවුරුද්දේ ෂය කරලානේ. අනික ඒ වචනේ ඔළුවේ තිබ්බනම් වැඩේ හොඳයි. මේ වත්තම් මේ අවුරුද්දේ ෂය කරලා. කියන්නේ වියදමේ දාලා මේ වසරේ ෂයට එකතු කළා තියෙන්නේ. අපි ආයි වියදමේ දාන්න ඕනේද? වසරේ ෂය වියදම ෂය කරලා නම් ඔක වියදමේ දාලානේ තියෙන්නේ. ආයි වියදමේ දාන්න ඕනේ නැහැ. මේ සටහන සම්පූර්ණ කරන්න විතරයි අපිට තියෙන්නේ. ඇයි මේ අවුරුද්දේ ෂය කරලා කියන්නේ වියදමේ දාලානේ. බලන්න අවසාන සමුච්චිත ෂය යන්ත්‍ර 9700යි. ඊට පස්සේ රත කීයද 2000යි. ඊට පස්සේ ලීබඩු කීයද 2800යි. ඔන්න සමුච්චිත ෂයක් අවසාන ශේෂ. සමුච්චිත ෂය වල අවසාන ශේෂ. යන්ත්‍ර 9700 රත 2000 ලීබඩු 2700. හරි. දැන් තමයි දේපල 110ක් ෂය කරනවා කියන්නේ. හරි දැන් බලන්න ෂය. යන්ත්‍ර 21000නේ 21000ම තමයි පුතේ ආරම්භයේ යන්ත්‍ර ලෙස තියෙන්නේ නැත්තේ. මොකද යන්ත්‍රවල මුකුත් වෙනසක් වෙලා නැහැ. ගාන කියවන්නකො යන්ත්‍රවල මුකුත් වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ අවසාන යන්ත්‍රම තමයි ආරම්භයේ යන්ත්‍රවල තියෙන්නේ නැත්තේ. රත 4000යි ආරම්භයේ රත තියෙන්නේ නැත්තේ 4000ම තමයි. ලීබඩු ආරම්භයේ තියෙන්නේ නැත්තේ 7000ම තමයි. මේවල වෙනසක් නැහැ. මේවල කිසිදු වෙනසක් වෙලා නැහැ. අවසාන යන්ත්‍ර 21 නම් ආරම්භක යන්ත්‍ර 21ම තමයි. අවසාන රත 4000 නම් ආරම්භක රතත් 4000ම තමයි. අවසාන ලීබඩු 7000 නම් ආරම්භක ලීබඩු 7000මයි. මොකද මේවල මුකුත් වෙනසක් ගැන කියන්නේ. ආ දැන් ෂය කරගෙන 110ක් ඔක්කොම ෂය කරන්න තියෙන්නේ. 21000ට 110ක් කියන්නේ කීයද ෂය? 2100යි. වියදමේ දාන්න ඕනේ. වියදමේ දාන්න ඕනේ නැහැ. වියදමේ දාලා තියෙන්නේ ගානේ ෂය කරා කියනවා නම් වියදමේ දාලා අපි එතනට අප තියන්න ඕනේ. අපි මෙතන වසරේ ෂය කෙලින් මේ සටහන සම්පූර්ණ කරන්න. වසරේ ෂය කෙලින් 2100. 21000ට 110ක් යන්ත්‍ර වසරේ ෂය 2100. ඒක මේ සටහනේ වසරේ ෂය කෙලින් 2100. රතවලත් 4000ට 110යි වසරේ ෂය කීයද? 400. 4000ට 110යි වසරේ ෂය 400. 7000ට 110යි වසරේ ෂය 700. 2100ට 110යි 210යි 2100යි රත 400යි ලීබඩු 700. පුතේ. දැන් අපිට ආරම්භක ෂේෂ හොයන්න බැයිද? අග 9700 නම් 9700න් 2100 අයින් කරාම ආරම්භක ෂය 7600යි. මේකෙන් මේක අඩු වුණාම ආරම්භක ෂය එනවනේ. මේකෙන් මේක අඩු වුණාම ආරම්භක ෂය එනවා. අග 2000 නම් වසරේ ෂය 400 නම් මුල ෂය කීයක් තියෙන්නේ නැද්ද? 1600ක් නේද? 2000න් 400 අඩු වුණාම මුල ෂය 1600යි. 2800යි වසරේ ෂය 700 නම් මුල ෂය කීයද? 2100යි. ඔන්න දේපල පිළියෙත සටහන සම්පූර්ණ කරන්න තියෙනවා. හරිනේ. හැබැයි ෂය තැන් දෙකේ දාලා ෂය අදාළ තැන් දෙකේ දාලා කියලා මතක තියාගන්න. හරි. එතකොට මේ තියෙන්නේ අවසාන ෂය වසරේ ෂය ආරම්භක ෂය. අවසාන ෂය වසරේ ෂය ආරම්භක ෂය. අවසාන ෂය වසරේ ෂය ආරම්භක ෂය. මේවා වසරේ ෂය වුණාට වියදමේ ලියනවා මම මේ අහන පස්වෙනි වතාවට. නෑ ඇයි ලියන්නේ නැත්තේ? මේවා වියදම් වල ලියලා තියෙනවා. වසරේ ෂය කරා නම් වියදමේ දාලා තියෙනවා. හරි. දැන් ඊළඟ ගලපිලා තියෙනවා. ඔන්න වැඩේ වදින තැන. ඔන්න වැඩේ වෙනස් වෙන තැන. ඔන්න ගාන මකන්න වෙන තැන. කමක් නෑ මකන්න හොඳයි කියනවා. ඔන්න 110ක් ෂය කරා කියලා. මෙන්න බලන්න. කෙසේ වුවද බෙදා හැරීමේ වෑන් රටවල
ඉතිරි ජීව කාලය වසර 8ක් ලෙස 2019 4.1 සංශෝධනය කරලා ප්‍රවර්තන වර්ෂයේ ෂය කරද්දී සැලකිලි ලබන්නේ. ළමයි මෙන්න කතාව වෙනස්. ඔන්න ඔය ගැළපිලා තියෙන නිසා තමයි මම මේ ගන්න තෝරගත්තේ. මේ අවුරුද්දේ ආරම්භක දවසේ ළමයි රටවල ජීව කාලය සංශෝධනයක් වෙලා. හැබැයි වසරේ ෂය බලනකොට ඒක සැලකිල්ලට අරගෙන නැහැ. මේ බලන්න පුතේ. දැන් යම් වත්කමක දහගින්නේ මේක. යම් වත්කමක ජීව කාලය වෙනස් වුණා නම් ජීව කාලය වෙනස් වුණාට පස්සේ වසරේ ෂය ගණනය කරන්න වෙනම සූත්‍රයක් තියෙනවා. වත්කමක ජීව කාලය වෙනස් වුණා නම් පුතේ ජීව කාලය වෙනස් වුණාට පස්සේ වසරේ ෂය හොයන්න තියෙන වෙනම සූත්‍රයක්. එහෙනම් අපි මේ 400ක් ෂය කරලා තියෙන එක වැරදි. අපි ළමයි රට ෂය කරලානේ තිබුණේ. 4000ට 100ට 10ක් 400ක් ෂය කරලා තිබුණේ. එහෙනම් ඒ ෂය වැරදි නේද? ඇයි? මෙයාලා මේ ජීව කාලය වෙනස් වීම සැලකිලි කරන්නේ නැතුවනේ 400 ගත්තේ. අපි ජීව කාලය වෙනස් වුණාට පස්සේ ෂය වෙනම හොයන්න ඕනේ. ළමයි ඔන්න මං ජීව කාලය වෙනස් වීමෙන් පසු වසරේ ෂය හොයන්නේ. මම මෙතන ලියන්නේ. ළමයි වත්කමක ජීව කාලය වෙනස් වුණාට පස්සේ වසරේ ෂය හොයන සූත්‍රය තමයි වෙනස්කම වෙච්ච දවසක ශුද්ධාගය ඍණ නවසුන්බුන් අගය බෙදීම ඉතිරි ඵලදායි ජීව කාලය ලියන මාතෘකාව පෙළ වැඩවල ජීව කාලය වෙනස් වීමෙන් පසු වසරේ ෂය සෙවීම ලියන ජීව කාලය වෙනස් වීමෙන් පසු වසරේ ෂය සෙවීම ජීව කාලය වෙනස් වීමෙන් පසු වසරේ ෂය සෙවීම ලියන සූත්‍රය යම් වත්කමක ජීව කාලය වෙනස් වුණාට පස්සේ වසරේ ෂය හොයන්නේ වෙනස්කම වෙච්ච දවසට ශුද්ධාගය ඍණ නවසුන්බුන් බෙදීම ඉතිරි ඵලදායි ජීව කාලය වසරේ ෂය සමානයි වෙනස්කම වෙච්ච දවසට ශුද්ධාගය ඍණ නවසුන්බුන් බෙදීම ඉතිරි ඵලදායි ජීව කාලය. පුතේ මේ වෙනස්කම වෙන්නේ වසර මුලනේ 19/4යි එකනේ. වෙනස්කම වෙන්නේ වසර මුල 19/4යි. කොහොමද ආරම්භක දවසට ශුද්ධාගය ගන්නෙ? පුතේ ආරම්භක දවසට ශුද්ධාගය ගන්නේ ආරම්භක දවසේ රතවල පිරිවැයෙන් ආරම්භක දවසේ රතවල මෙතික් ෂය අඩු වෙනවා. මේ වෙනස්කම වෙන්නේ ආරම්භක දවසේනේ. වෙනස්කම වෙන්නේ ආරම්භක දවසේ නම් ඒ ආරම්භක දවසේ ශුද්ධාගය ගන්න පුතේ රතවල ආරම්භක දවසේ පිරිවැයෙන් ආරම්භක දවසේ ෂය අඩු වෙනවා. දැන් ආරම්භක දවසේ පිරිවැය 4000නේ. ආරම්භක දවසේ පිරිවැය 4000න් ආරම්භක දවසේ රත ෂය 1600 අඩු කරා. ආරම්භක දවසේ පිරිවැය 4000න් පිරිවැයෙන් ෂය අඩු වුණාමනේ ශුද්ධාගය එන්නේ. පිරිවැය 4000යි ෂය 1600යි මේ ආරම්භක දවසේ ෂය අපි වාගත්තා. එතකොට ආරම්භක දවසේ තමයි වෙනස වෙන්නේ. එතකොට ආරම්භක දවසේ ශුද්ධාගය ගන්නේ කොහමද? ආරම්භක පිරිවැයෙන් ආරම්භක ෂය 4000න් 1600 අඩු. ඒක බෙදනවා පුතේ ඉතිරි ජීව කාලය 8යි. ගානේ දෙනවනේ ඉතිරි ජීව කාලය 8යි. 4000න් 1600 ගියාම ශුද්ධාගය 2400යි. ඒක ඉතිරි ජීව කාලය 8න් බෙදුවාම මෙන්න ළමයි රතවල නිවැරදි ෂය 300ක් කියන්නේ. ඔන්න පුතේ රතවල නිවැරදි ෂය ප්‍රමාණය 300ක්. හරි. ඔන්න රතවල නිවැරදි ෂය 300ක් කියලා. හරි. එහෙනම් මුලින්ම මේක ලියාගන්න. වත්කමක ජීව කාලය වෙනස් වුණාට පස්සේ වසරේ ෂය හොයන විදිහ ලියාගන්න. ජීව කාලය වෙනස් වුණාට පස්සේ වසරේ ෂය හොයන විදිහ ලියාගන්න. සූත්‍රයත් එක හොයාගන්න. පුතේ ජීව කාලය වෙනස් වුණාට පස්සේ ෂය බලන්නේ වෙනස්කම වෙච්ච දවසට ශුද්ධාගය ඍණ නවසුන්බුන් බෙදීම ඉතිරි ජීව කාලය. දැන් වෙනස්කම වුණේ ආරම්භක දවසේනේ. ආරම්භක දවසේ ශුද්ධාගය ගන්නේ ආරම්භක දවසේ පිරිවැය 4000න් ආරම්භක දවසේ රත ෂය 1600ක් ඔය සටහනේ පිනිපෙනීම තියෙනවා. ඒ 4000න් 1600 අඩු වුණාම ආරම්භක දවසේ ශුද්ධාගය 2400යි. ඉතිරි ජීව කාලය 8යි. එතකොට කීයද අවුරුද්දේ ෂය 300යි. මේකට බලන්න. හැබැයි මෙයාලා හරිනම් රතේ ෂය වෙන්න ඕනි 300 නේද? ඒ කියන්නේ වියදමට යන්නත් ඕනි 300 වසරේ ෂය කෙලින් එන්නත් ඕනි 300. හරිනම් වියදමේ යන්නත් ඕනි රත ෂය 300 වසරේ ෂය කෙලින් තියෙන්නත් ඕනි 300. හැබැයි මේ බලන්න වසරේ ෂය කෙලින් දාලා තියෙන්නේ කීයද? 400. මම බලන්න මම කරන දේ. මම මේ 400 කියන එක මකලා එතන ලියනවා ළමයි කීයද? 300. කලින් තිබුණේ 400. හරිනම් තැන් දෙකට යන්න ඕනි 300. හැබැයි මේ වෙනකොට ෂය කළා තිබි කීයද? 400. හරිනම් තැන් දෙකට යන්න ඕනි 300. හැබැයි මේ වෙනකොට තැන් දෙකට ගිහින් තිබි කීයද? 400. මෙන්න බලන්න මුලින්ම. මෙතන වසරේ ෂය 400 කියන එක මකලා මෙතන වසරේ ෂය 400 කියන එක මකලා දාන්න එතන වසරේ ෂය කෙලින් 300. වසරේ ෂය කෙලින් 300 දාන්න. හරි. ඊළඟට 1600ට 300 එකතු වුණාම අවසාන ෂය 2000 නෙමෙයිනේ. අවසාන ෂය 2000 නෙමෙයි කීයද? 1900ක් වෙනවා. ඔන්න ඔය හදාගන්න ඕනේ. ඒ වගේ මකලා හදන්න. මකන්න ලෝභ වෙන්න එපා. මකන්න බය වෙන්න එපා. වැරදි හදන්න. එහෙම නැත්නම් ඉතින් කරන්න බෑ. කලින් මෙතන වසරේ ෂයට තිබි 400 නේ. 400 විසික් කරා. නිවැරදි අගය වෙච්ච 300 මකලා 300. එතකොට පුතේ වාට තේරෙන්න ඕනේ. ආරම්භයේ 1600ට 300 එකතු වුණාම දැන් අවසානයේ ෂය හැදෙන්න ඕනේ කීයද? 1900. ඒකට අවසාන ෂය ටික 1900. තව තැනකට වියදමට දැම්මේ 400 නේ මෙයාලා. ෂය කරේ 400ක් කියන්නේ වියදමට දැම්මේ 400 හරිනම් යන්න ඕනේ කීයද? 300. මෙයාලා රතෂය වියදමට දැම්මේ 400 හරිනම් යන්න ඕනි 300 කියන්නේ ෂය 100කින් අඩු වෙනවා. යන්න වියදමට ළමයි බෙදා හැරීමේ වියදමෙන් අඩු කරන්න 300. දාන්න බෙදා හැරීමේ දාන්න ඍණ 100. රතෂය කියලා බෙදා හැරීමට ඍණ 100ක් දාන්න. හරිනම් ෂය වෙන්න ඕනි 300 හැබැයි තැන් දෙකට දාලා තිබ්බේ 400. වියදමට යන්න ඕනි 300 400 ගිහින් තිබ්බන්නේ. වැඩි 100 බෙදා හැරීමෙන් අඩු කරා සටහනේ 400 මකලා 300. මේ ගානේ අමාරුයි කියලා ගැලපිලකට තියෙන ඕක අලුත් සහ අමාරුයි කියලා ගැලපිලකට තියෙන ඕක විතරයි. අනිත් ඒවා සාමාන්‍ය ගැලපිලි. හරි.
ඔන්න මම ඒක හොඳට වෙලාව අරගෙන කියලා දුන්නා. මම මේ ගාන ගන්නත් හේතුව උඩ තිබ්බ බදු ගැලපිලා කියලා දෙන්නයි මේ ජීවකාලය වෙනස් වීම කියලා දෙන්න. හොඳට කියලා දුන්නා. ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. හරි. අංක 7 කල්බදු ගැලපිලා බලන්න. 2019 4.1 વર્ષ 5ක කාලයක් සඳහා කල්බදු පදනමට ලොරියක් ගන්නවා. එහි කල්බදු ගෙවීම වල වර්තමාන ගේ 4000යි. මූලික ගෙවීම 1000යි. කල්බදු වත්තමේ අයිතිය කල්බදු කාලයේ අවසානයේ මාරු වෙනවා. බලන්න පොලි පළමු වර්ෂයේ හා දෙවෙනි අවුරුද්දේ පොලිය 500යි 418යි. වගන්ති ස්වරූපයේ දෙන පළවෙනි අවුරුද්දේ මේ අවුරුද්දේ පොලිය, දෙවෙනි අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ පොලිය. ඉතින් වසර තුනේ පොලිය 640 ඊට පස්සේ අවුරුද්ද ඒක නම වැඩන්නේ. වාර්ෂික කල්බදු වාරිකය 1320යි. ඒ වර්ෂයේ අවසානයේ ගෙවලා ඒක බෙදා හැරීමේ දාලා මෙන්න කල්බදු වාරිකය ගෙවලා බෙදා හැරීමේ දාලා මූලික ගෙවීම 1000 පරිපාලන වියදමේ දාලා වෙනසක් නැහැ. මම එකපාරක් කියවනේ. ඔයා තව පාරක් කියවන්න. මම එකපාරක් කියවම මට ඕකේ. ඔයා තව පාරක් ගැලපිලි කියවන්න. නැත්නම් සාමාන්‍ය කල්බදු ගැලපිලා. මම නෑ ඔයා තව පාරක් කියවන්න. හරිද? ඔන්න දැන් ඉතින් කල්බදු වැඩේ කරගෙන යන්න. එක. මුලින්ම ඉඳගෙන ළමයි කී ගිණුම් දෙකක්. වත්තම් ගිණුමයි කල්බදු නයි හිමි ගිණුමයි යන්නේ. මේ ටික. මුලින්ම අදින ළමයි වත්තම් ගිණුමයි කල්බදු නයි හිමි ගිණුමයි. කී ගිණුම් දෙකක් අදින්න වත්තම් ගිණුමයි කල්බදු නයි හිමි ගිණුමයි. වත්තම් ගිණුම අදින්න කල්බදු නයි හිමි ගිණුමයි. මුලින්ම මූලික ගෙවීම 1000යි නේ පොතේ. මුලින්ම මූලික ගෙවීම 1000. මුදල් බැර වත්කම් හර. මූලික ගෙවීම 1000 මුදල් බැර වත්කම්. ඔයාගේ වත්කම් ගිණුම හර කරන්නකො මුදල් කියලා 1000ක්. මුදල් බැර වත්කම් හර. මුලින්ම වත්කම් හර කරන්න මුදල් කියලා 1000ක්. දෙක ඍජු ගෙවීම ගානේ නෑ. ඊළඟට කල්බදු වගකීම 4000යි නේ. කල්බදු වගකීම නම් වත්කම් ගිණුම හර කල්බදු නයි හිමි බැර. වත්කම් ගිණුම හර කල්බදු නයි හිමි බැර. මූලික ගෙවීම 1000 මුදල් බැර වත්කම් හර. කල්බදු වගකීම 4000 වත්කම් හර කල්බදු නයි හිමි බැර. වත්කම් හර කරන්න 4000ක් කල්බදු නයි හිමි කියලා. කල්බදු නයි හිමි බැර කරන්න 4000ක් වත්කම් කියලා. වත්කම් හර කල්බදු නයි හිමි බැර. ඊළඟට පොලිය. පොතේ මේ අවුරුද්ද කියන්නේ මේ අවුරුද්දේ පොලිය 500 නේ පළවෙනි අවුරුද්දේ පොලිය. මේ අවුරුද්දේ පොලිය කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය 500. පොලි හර කල්බදු නයි හිමි බැර. මුලින්ම පොලි හර නම් මූල්‍ය වියදමේ ලියන්න කල්බදු පොලිය 500. පොලි හර නම් මූල්‍ය වියදමේ ලියන්න කල්බදු පොලිය 500. කල්බදු නයි හිමි බැර නම් කල්බදු නයි හිමි බැර කරන්න පොලිය කියලා 500. පොලි හර නම් ලියන්න මූල්‍ය වියදමේ කල්බදු නයි හිමි බැර කරන්න 500. මූලික ගෙවීම හරි කල්බදු වගකීම හරි පොලිය. අන්තිමට ගෙවන වාරිකය ළමයි ගෙවන වාරිකය 1320 මුදල් බැර කල්බදු නයි හිමි හර. ගෙවන වාරිකය කල්බදු නයි හිමි හර කරන්න 1320. මුදල් බැර කල්බදු නයි හිමි හර. කොච්චර කරත් ඉතින් ඔය ඉගෙන ගන්න මූලික ගෙවීම කල්බදු වගකීම පොලිය වාරිකය. දැන් මේ ගිණුම් තුලනය කරමු. ළමයි වත්කම් ගිණුම තුලනය කරාම ශේෂය 5000ක් එනවනේ. ඔයාගේ වත්කම් ගිණුම තුලනය කරන්න ඕනේ නැහැ. දැක්කම තේරෙනවනේ 5000. ඔය වත්කම් ගිණුමේ ශේෂය තමයි කල්බදු වත්කමේ පිරිවැය. වත්කම් ගිණුමේ ශේෂය තමයි මේක තමයි පිරිවැය වෙන්නේ. වත්කමේ පිරිවැය වෙන්නේ මේ 5000. ලියන්න භාවිතයිතේ ඇති සටහනේ රත පිරිවැය විදියට 5000. වත්කම් ගිණුමේ ශේෂය 5000. ඒ කියන්නේ වත්කමේ පිරිවැය. ඒක දාන්න සටහන් අංක 5 රත පිරිවැය කියලා 5000. සටහන් අංක 5 රත පිරිවැය කියලා 5000 දාන්න. වත්කම් ගිණුම හරි. දැන් කල්බදු නයි හිමි ගිණුම තුලනය කරන්නේ වගේ. මෙන්න කල්බදු නයි හිමි ගිණුමේ ශේෂය 3180ක් එනවා මේ. බැර වැඩි 4500 4500 කියන හරට. හර ශේෂය පාගේ ඊගේ 3180. කල්බදු නයි හිමි ගිණුමේ ශේෂය 3180ක් එනවා. ඒක දැන් ජංගම නම වෙන් කරන්න. කල්බදු නයි හිමි ගිණුමේ ශේෂය 3180යි. මේ 3180 පුතේ ජංගම නම වෙන් කරන්න. ජංගම වෙන්නේ ගෙවන වාරිකයෙන් ඊළඟ වසරේ පොලි අඩු වුණාම ජංගම. හැම අවුරුද්දෙම ගෙවන වාරිකය 1320යි. හැම අවුරුද්දෙම වාරික ගෙවන්නේ 1320යි. ඒක ඇතුලේ තියෙන ඊළඟ වසරේ පොලිය කීයද? මේ අවුරුද්දේ පොලිය 500යි. ඊළඟ අවුරුද්දේ කියන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය කීයද? 410යි. මේ අවුරුද්දේ පොලිය 500යි. ඊළඟ අවුරුද්දේ කියන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය 410යි. කියන්නේ ඊළඟ අවුරුද්දේ පොලිය 410යි. එතකොට ගෙවන වාරිකය 1320න් ඊළඟ අවුරුද්දේ පොලිය 418කට කරා. ගෙවන වාරිකය 1320න් ඊළඟ අවුරුද්දේ පොලිය 418 අඩු වුණාම ජංගම 902යි. ජංගම 902යි. මුළු වගකීම 3180නේ. මුළු වගකීම 3180න් 902ක් ජංගම නම් ඉතුරු 2278 ජංගම නම්. මුළු වගකීම 3180න් ජංගම 902 නම් ඉතුරු 2278 ජංගම නව. ඔන්න ජංගම වගකීම 902යි ජංගම නවන වගකීම 2278යි. ජංගම නවන වගකීම 2278යි. හරිද? ලියාගෙන පෙරබල අවශ්‍යයි. දැන් ලියන්න ජංගම නවන වගකීමේ කල්බදු නයි හිමි 2278යි. ජංගම වගකීමේ කල්බදු නයි හිමි 902. ජංගම නවන වගකීමේ 2278. ජංගම වගකීමේ කල්බදු නයි හිමි 902. දැන් මේක ෂෙයා කරන්න තියෙන්නේ. මේ බලන්න ෂෙයා කරන විදිහ. පුතේ දැන් වත්කම ෂෙයා කරන්න ගැළපිල්ලේ ජීව කාලය දෙන්නේ නැහනේ. මේ ගැළපිල්ලේ වත්කමේ ජීව කාලය දෙන්නේ නැහැ. හැබැයි රෝම 6 කියනවා නේද සියලු දේපල 110ක් ෂෙයා කරනවා.
දැන් කල්බදු ගැලපිලි දෙන්නේ නැහැ නේ. කල්බදු කාලේ වසර 5ක් කියලා විතරයි දෙන්නේ. ජීව කාලේ දෙන්නේ නැහැ නේ. ෂෙයා කරන්න ජීව කාලේ බෑ. රෝම 6 උඩ කියනවා දේපල 110ක් ෂෙයා කරනවා. එහෙනම් ඒ 110ක තමයි ෂෙයා. වත්තමේ පිරිවැය 5000ට 110ක් ෂෙයා.